ආයුබෝවන් දරුවනේ අද ඔයාලට මම පරිසරයේ පාඩමක් කියලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. හැමෝම ඒ සඳහා සූදානම් ඇති. ඔයාලට පේනවා මේක මොකක්ද පාඩම? ඔව් වැඩ පහසු කිරීමේ මං කියන එක තමයි පාඩම. වැඩ පහසු කිරීමේ මං. එතකොට ඔව් මේ තියෙනවා මගේ අතේ කටර් එකක්. මගේ අතේ තියෙනවා කටර් එකක්. මේකෙන් මොනවද කරන්නේ? ඔව්. මේකෙන් පැන්සල උල් කරගන්නවා. ඒ කියන්නේ අපිට ලියන තත්ත්වයට සුදුසු වෙන්න පැන්සල උල් කරගන්න. එතකොට පැන්සල උල් කර ගැනීමට සුදුසු උපකරණයක් තමයි කටර් එක. එතකොට වැඩ පහසු කරගන්න සරල උපකරණයක් තමයි මේ මම ඔයාලට පෙන්වුවේ. ඊළඟට කතුර. මේක මොකද්ද? කතුර. ඔයාලට පේනවනේ? ඔව්. මේ කතුරෙන් කරන්නේ අපි කඩදාසියක් ඉරනවට වඩා ක්‍රමවත්ව අපිට සකසා ගන්න පුළුවන් මේ කතුරෙන් කපලා. එතකොට මේකත් වැඩ පහසු කිරීමේ සරල උපකරණයක්. ඊළඟට මේක. මොකද්ද මේක? ඔව් මේකට කියනවා අඬු මිටිය කියලා. මේකට කියනවා අඬු මිටිය කියලා. මේකෙන් ඇණයක් ගහන්න පුළුවන් ලීයකට ඇණයක් ගලවන්න පුළුවන්. එතකොට මේකත් වැඩ පහසු කිරීමේ උපකරණ. ඊළඟට මේක මොකද්ද? සද්දයකට නම් ගහන්න පුළුවන් ඒ උනට ළඟපාතක නෑ වගේ. ඔව්. මේක තමයි විදුලිය තිබේදයි පරීක්ෂා කරන උපකරණය. මොකක් වෙන්නේ නැද්ද? කියන්න බලන්න. ඔව්. මේක ටෙස්ටරය. මේකට කියන්නේ මොකද්ද? ටෙස්ටරය කියලා තමයි මේකට කියන්නේ. පැහැදිලිද? ඔව්. එතකොට මේ වගේ වැඩ පහසු කරන තව උපකරණ ගොඩාක් තියෙනවා. ඔයාලට හම්බෙලා ඇති. මේ තියෙන්නේ පේපර් කටරය කියන කුඩා පිහියක්. අපිට පාසලේදී වැඩ කරන්න මේ වගේ දේවල් උපකාරී වෙනවා. මේක ආරක්ෂිත බව පාවිච්චි කරනකොට ඉදිරියට ගන්න පුළුවන්. පාවිච්චි කරන්න නැති වෙනකොට පිටිපස්සට අරන් වහලා ආරක්ෂිතව මේක ගබඩා කරන්න පුළුවන්. මේ වගේ ඔයාලා දන්නේ ඔයාලට ගෙදරදී හම්බ වෙන උපකරණ බොහෝමයක් තියෙනවා නේද? ඔව්. එතකොට වැඩ පහසු කරන්ට ඔය වගේ සරල උපකරණ අරින්ට හරි? පැරණි කාලේ ඉඳලා මුතුන් මිත්තෝ විවිධ දේවල් සොයාගත්තා. එතකොට වැඩ පහසු කිරීමට අනාගතයේ තියෙන ක්‍රම ඒ කියන්නේ අතීතයේ ඉඳලා අනාගතයට ආව ක්‍රම තියෙනවා. කප්පි භාවිතය කියනකොට ඔයාලට මේ පළාතේ නම් අඩුයි ලිං තියෙන පළාත්වල තියෙනවා ලිදට ගැඹුරු ලිං වලින් ජලය ලබා ගන්නට මේ වගේ කප්පි භාවිතා කරලා තියෙනවා. ඒකල ලිඳේ වතුර මෙහෙම අදිනවා. ඔයාලා දැකලා ඇති. එතකොට ඒ කප්පි භාවිතා කරලා තියෙනවා. එතකොට කප්පි භාවිතා කරන අවස්ථා කීපයක් මතක් කරගන්නකෝ අපිට. ඔව්. එතකොට දොඹකරයකින් වාහනයක් පෙරළුන විට දොඹකරයකින් තමයි වාහනේ උඩට ගන්නෙ. එතකොට ඒකේ දම්වල කැරකෙන්නේ මෙන්න මේ කප්පියේ මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරලා තමයි ඒ කප්පිය භාවිත වෙන්නේ. හරි. ඊළඟට මේවත් ඒ වගේම තියෙන කප්පි වර්ග. එතකොට ඒ කප්පි භාවිතයෙන් අපි විවිධ වැඩ වර්ග නවීන තාක්ෂණය අනුව වැඩ වර්ග සිදු කර ගන්නවා. ඊළඟට දෙවැනි එක අපිට තියෙන්නේ දැතිරෝධ භාවිතය. එතකොට දැතිරෝධ භාවිතය ඔයාලට පොඩි කාලේ ඉඳන්ම දැතිරෝධ භාවිතා කළා. මොනවගේද? ඔව් සෙල්ලම් බඩුවල තිබුණා නේද? වයින් කරන බෝනික්කෝ වයින් කරන සත්තු ඒ අය ඔව් ඒව ඇතුලේ තියෙන්නේ දැතිරෝධ. ඔයාලා බලන්න කැඩුණු සෙල්ලම් බඩුවක් තියෙනවා නම් ගෙදර ඒ වගේ තියෙන්නේ දැතිරෝධ. පැහැදිලිද? ඔව්. එතකොට දැතිරෝධ භාවිතා කරන ඔයාලගේ පුතාලගේ තියෙන විශේෂයෙන්ම
මොකද්ද බයිසිකලය? ඔව් බයිසිකලයේ තියෙනවා දැතිරෝධ දෙකක් තියෙනවා. එතකොට මේ දැතිරෝධ දෙකෙන් හරි මෙන්න මෙතන තියෙනවා ලොකු දැතිරෝධය. මේ පේනව නේද ඔයාලට? ඔව්. මේ රෝධය කැරකෙන්නේ මේ පැත්තට නම් මේ පුංචි එකක් කැරකෙන්නේ මේ පැත්තටමයි. එතකොට මේ දැතිරෝධ ටික සම්බන්ධ කරලා තියෙන්නේ මොකද්ද? දන් වලකින් චේන් එකකින්. මේක පනිනවා කියලා කියන්නේ ඔයාලා නේද? ඔව්. එතකොට මේක එකවරක් කැරකෙනකොට මේක කැරකෙනවා 3 වරක්. මේක එකවරක් කැරකෙනකොට මේක කැරකෙනවා 3 වරක්. හරි? ඊළඟට අපි ආනත තල බලමු. ආනත තල. එතකොට ආනත තල අපි ගණන් වලට ඉගෙන ගත්තනේ ආනත තල. ඔව්. එතකොට ආනත තලයක් කියන්නේ මේ පිටුව නෙවෙයි සිරස්ස තිරස්ස නෙවෙයි අපි ඉගෙන ගත්ත මතකද ගණන් වලට ආනත තල කියන්නේ ඇදේට තියෙන ඒවා. එතකොට මේ ඔයාලට හොඳම අත්දැකීම වාහනයකට බැරලයක් වෙනත් ද්‍රව්‍යයක් පැටවීම. එතකොට සත්තු පටවනවා සත්තු පටවන කොටත් මෙන්න මේ ආනත තල යොදා ගන්නවා. එතකොට ආනත තලක් යොදා ගන්නවා අපේ වැඩ පහසු කර ගැනීමට. ඊළඟට අපි බලමු විද්‍යුත් චුම්බක. මොනවද විද්‍යුත් චුම්බක කියන්නේ? ඔව්. ඔයාලා අහලා ඇති කාන්දම් කියන්නේ මොනවද? කාන්දම් කියන්නේ විද්‍යුත් චුම්බක වලට. ඔව්. එතකොට ඔයාලට අපි 4 පන්තියේදී හඳුන්වලා දුන්නා විද්‍යුත් චුම්බක. ඔව්. මේක මොකද්ද? දණ්ඩ චුම්බකය. දණ්ඩ චුම්බකය. ඔව්. මේක මේ රතු පැත්තෙන් තියෙන්නේ පාට කරලා තියෙනවා. දැකලා තියෙනවද? ඔව්. එතකොට මේක උත්තර ධ්‍රවය කියන උතුරු දිශාව ලකුණු කරලා තියෙන රතු පැත්තේ. එහෙමනම් මේකේ පැහැදිලිව පේනවා ඇති සමහර විට මේකේ උතුරු පැත්තෙන් කියලා ගහලා තියෙනවා. ඔව්. මේ පැත්තේ එහෙනම් උතුරට විරුද්ධ පැත්ත මොකද්ද? ඔව්. මොකද්ද? දකුණ. එතකොට S කියලා තමයි සවුත් කියලා තමයි මේ පැත්තෙන් ගහලා තියෙන්නේ. එතකොට මේකට අපි කියන්නේ මොකද්ද? කියනවා දණ්ඩ චුම්බකය. ඔව්. හොඳයි. ඊළඟට මේකට අපි කියනවා මේක රවුම් හැඩයේ චුම්බකය. මේකට කියනවා අපි රවුම් හැඩයේ චුම්බකය. මේක රවුම්. ඊළඟට මේක මුදු හැඩයේ චුම්බකය. මුද්දක් වගේ. මුද්දක් වගේ තමයි මේක. එතකොට මේකට කියනවා අපි මුදු හැඩයේ චුම්බකය කියලා. ඔව්. මේක පේනව නේද? ඔව්. මේ වගේත් ඔයාලට පැහැදිලිව කියනවා උත්තර ධ්‍රවය දක්ෂිණ ධ්‍රවය පැහැදිලිව. හරි? ලකුණු කරලා දීලා තියෙනවා. එතකොට මේකට කියනවා U හැඩයේ චුම්බකය කියලා. ඔයාලට මේවා ටික මතක ඇති. මම මේ මතක් කිරීමක් විතරයි කරේ. හොඳයි. ඊළඟට අපි බලමු දැන් එතකොට මේ තියෙන්නේ කප්පි. මේ තියෙන්නේ දැතිරෝධ භාවිතය. මේ තියෙන්නේ ආනත තල භාවිතය. මේකෙමුත් කරන්නේ කප්පි භාවිතය තමයි මේකෙන් කරන්නේ. හොඳයි. හොඳයි. ඊළඟ එක බලන්නකෝ මොකද්ද තියෙන්නේ කියලා. හැමෝටම පේනව නේද? ඔව්. බල්බ දල්වා ගත හැකි අවස්ථා අත්හදා බැලීම තමයි තියෙන්නේ. එතකොට අපි පළමුවෙන්ම බලමු බල්බය දල්වා ගන්න කොහොමද කියලා අපි මතක් කරගත්තොත් 4 පන්තියේදී මේ ප්‍රායෝගික අත්දැකීම් ඔයාලා කරා නේද? ඔව්. මේකට කියනවා වියලි කෝෂයක්. එතකොට මේ වියලි කෝෂයේ අපෙන් අහනවා මේකේ තියෙනවා ලකුණු කරලා මෙතන වෝල්ටීයතාව 1.5 V කියලා තියෙනවා. එතකොට මේකේ තියෙනවා තව
ධන අග්‍රේ සහ ඍණ අග්‍රේ කියලා නම් කරලා තියෙනවා. එතකොට මේකට අපි කියනවා වියලි කෝෂය කියලා. එතකොට බල්බයක් දල්වා ගැනීමට අපට අවශ්‍ය වෙනවා වියලි කෝෂයක්. මේකට කියනවා වයර් කැබැල්ල. මේක විදුලි පන්දම් බල්බය. මේවා තියෙන විදුලි පන්දම් වල. දැන් මේවා අඩුයි. දැන් භාවිතා කරන්නේ අපි චාර්ජ් කරන විදුලි පන්දම්. එතකොට මොකද වෙන්නේ? මේවා අභාවයට ගිහින් තියෙන බොහොම අමාරුවෙන් තමයි මේක හොයාගත්තේ. ඒ කියන්නේ වෙළඳ පොළෙත් මේවා ලබා ගන්න දැන් නැහැ. එතකොට අපි බලමු මේක කොහොමද දැල් වෙන්නේ කියලා. හරි. ඔයාලත් මේවා ගෙදරදී අත්හදා බලන්න ඕන. එතකොට මේ ආකාරයට දැල් වෙනවා. පේනව නේද දැල් වෙනවා? ඔව්. හොඳයි. ඔයාලත් දැන් බැටරියක් වයර් කෑලි ටිකක් අරගෙන පිරිමි ළමයි නම් මේවා නිතරම කරනවා නේද? ඔව්. එහෙනම් ඔයාලා මේක අත්හදා බලන්න ඕන. ඊළඟට අපි දැන් අපි විවිධ ද්‍රව්‍ය වලට වයර් කැබලි සම්බන්ධ කරලා තමයි බල්බයක් දැල්වෙනවද කියලා බලන්නේ. අපි බලමු කොහොමද කරන්නේ කියලා. ඔව්. ඔයාලට මේක පේනවා ඇති. සරල ස්විච් එක හදන එකත් මම ඉස්සෙල්ලාම කරලා තියෙන්නේ. එතකොට මේ සරල ස්විච් එකෙන් මේක දල්වන්න පුළුවන්. ඔන්න අපි පළමුවෙන්ම පෙන්නන්නේ මකන කෑල්ල භාවිතා කරලා බල්බයක් දල්වන්න පුළුවන්ද කියලා. ඉතින් මම මේ සරල ඇටවුමක් හදාගත්තා අත් දෙකකින් කරන්න අමාරු වෙන්නේ නැත්තම්. ඒ නිසා ඊට පස්සේ බ්ලේඩ් එකකින්. මේ තියෙන්නේ බ්ලේඩ් එකකින් කරන සරල බල්බය දල්වා ගැනීම. මේ කරන්නේ යතුරකින් වයර් කෑලි දෙක සම්බන්ධ කරලා බල්බයක් දල්වන විදිය. මේ කරන්නේ කඩදාසියකින් බල්බයක් දල්වන විදිය. මේක කාසියකින්. එතකොට මේ කාසියකින් බල්බය දැල්වෙනවා. මේ කරන්නේ ඇණයකින්. එතකොට දැන් ඔයාලට මතකයි නේද? දැන් මේක ඔයාලටත් ගෙදරදී කරන්න පුළුවන්. මේ මම කරපු එක. එතකොට මොකෙන්ද අපි මේ එතකොට අපි හරි බලමු මේක ඔක්කොම සඳහන් කරලා නේ අපි බලමු එකින් එක මකන කෑල්ලකින් අපිට බල්බයක් වියලි කෝෂයක් වයර් සම්බන්ධ කරගෙන බල්බයක් දල්වා ගන්න පුළුවන් වුණාද? බෑ. ඔව්. බල්බයක් දල්වා ගන්න බැරි වුණා. ඊළඟට දෙවෙනි එක ඊළඟට අමුණුම් කටුවකින් පුරුවන් වුණා. ඊළඟට කඩදාසියකින් අපිට අමුණා ගන්න බැරි වුණා. ඒ කියන්නේ බල්බය දල්වා ගන්න බැරි වුණා. ඊට පස්සේ කාසියකින් අපිට බල්බය දල්වා ගන්න පුළුවන් වුණා. ඔයාලා මේවා අත්හදා බලන්න. මේවට සීමා වෙන්න එපා දරුවනේ. ඔයාලා විවිධ ඒවා තෝරා ගන්න. තව මේවා නැතත් කමන්න. මේවා අපි දැන් අද කරන්නේ. ඊට අමතරව දේවල් හිතීමේ ශක්තිය ඔයාලා ඇති කර ගන්න ඕන. විවිධ අත්හදා බැලීම් කරන්න ඕන. ඒකට තමයි නව නිපයුම් හදා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට. ඒ නිසා මේවට සීමා වෙන්න ඕන. මේවා දැන් අත්හදා බැලුවනේ නේද? ඔයාලා අලුත් දේවල් කරලා අපිට එවන්න බලන්න. හරි? ඊළඟට කම්බියනෙන් අපිට බල්බය දල්වා ගන්න පුළුවන් වුණා. යතුරෙන් බල්බය දල්වා ගන්න පුළුවන් වුණා. හොඳයි. ඔයාලත් මේවා අත්හදා බලන්න. ඊළඟට මේ ඒවලේ පෙන්නපු එක විදුලි පන්දම් බල්බයක් අවශ්‍ය විට පමණක් දල්වා ගැනීමට සරල ස්විච් එකක් නිර්මාණය කිරීම තමයි ඒ කරේ. බෝල්ඩ් ඇන දෙකක් අරගෙන ඇමුණුම් කටුවක් කියන්නේ අර මේ කඩදාසි අමුණන කටුවක්. ඒකක් අරගෙන ඒක හදාගන්න පුළුවන්. අර ඒවලේ පෙන්නපු විදිහට පුළුවන්. හරි. ඊළඟට වියලි
හායි බල්බ ගණන වෙනස් කරමින් බල්බ දැල්වීම. එතකොට දරුවනේ ඔව්. මෙන්න මේ රූප සටහන පේනවා ඇති මේකේ තියෙන්නේ බල්බ දෙකක්. බල්බ දෙකක් අරගෙන එක වියලි කෝෂයකින් සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක තමයි පෙන්නලා තියෙන්නේ. එතකොට වියලි කෝෂ වැඩි වෙන්න බල්බ වැඩි වෙන්න මොකද වෙන්නේ? ඒකේ තියෙන ආලෝකය අඩු වෙනවා. එකම වියලි කෝෂයෙන් තමයි බල්බ ගන්න දැල්වෙන්නේ. මෙතනත් එහෙමයි වියලි කෝෂයට බල්බ සම්බන්ධ කරපු ආකාර දෙකක් පෙන්වනවා. තේනව නේද? ඔයාලට බල්බ සම්බන්ධ කරපු ආකාර දෙකක් පෙන්වනවා. ඔව්. ඊළඟට මෙතන වියලි කෝෂ දෙකයි බල්බ එකයි. එතකොට මොනව වෙනවද? බල්බේ ඉතා දීප්තිමත්ව දැල්වෙන්නේ මෙන්න මේ අවස්ථාවේ. මේ බල්බ ගාන වැඩි කළ තියෙන මෙතන 2යි මෙතන 3යි. එතකොට වැඩිම දීප්තියක් වෙන්න තමයි මේ වියලි කෝෂ ගන්න වැඩි කරලා තියෙන්නේ. හොඳයි ඔයාලා මේවත් අත්හදා බලන්න ඕන. එතකොට Tamanට අත්දැකීම් ලැබුණාම තමයි ඒවා මතකයේ වැඩියෙන්ම තියෙන්නේ. ඒ නිසා ඔයාලත් මේ ටික අත්හදා බලන්න ඕන. හොඳයි ඊළඟට අපි බලමු චුම්බක හා සම්බන්ධ සරල ක්‍රියාකාරකම්. එතකොට පළවෙනි ක්‍රියාකාරකම තමයි දරුවනේ දණ්ඩ චුම්බකයක්. ඒ කියන්නේ මේ වගේ චුම්බකයක් මෙන්න මේ හරි මැදින් නූලකින් ගැට ගහලා ඉල්ලනවා. ඒකලා අපි පොළවේ මොකද්ද? මෙන්න මේ මොකද්ද මේකට කියන්නේ? ඔව් මාලිමාව නේද? ඔව් ඒක මාලිමාව. එතකොට මෙන්න මේකෙන් අපි පොළවේ ලකුණු කරන උතුරු දිශාව කොහෙද කියන එක. ඒ කරලා මේක නතර වෙන්නේ කොහෙද කියලා නිරීක්ෂණය කරනවා. එතකොට ඔයාලා මේකත් ගෙදර පොඩි හරි දණ්ඩ චුම්බකයක් තියෙනවා නම් කරලා පෙන්නන්න පුළුවන් බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. හරි බලමු අපි මොකද වෙන්නේ කියලා ඉතින්. ඔයාලට මේක පැහැදිලි මදි ඇති. ඔයාලා ගෙදරදී කරලා බලන්න මේ වගේ දණ්ඩ චුම්බකයක් හම්බුනොත්. මේක මම කරපු එකක්. ඔව්. එතකොට මේක මම කරපු පරීක්ෂණයක් ඔයාලා කරලා බලන්න. මෙන්න මේ රතු පැත්ත. ඒ කියන්නේ මොන පැත්තද මම කිව්වා ඔයාලට. මොකක්ද මේ පැත්ත? ඈ? ඔව් මේ පැත්ත උතුරු පැත්ත නේද? ඔව් මේ පැත්ත උතුරු පැත්ත. එතකොට උතුරු පැත්ත හැම වෙලාවෙම කරකවලා බලන්න. එතකොට හැම වෙලාවෙම උතුරු පැත්ත හැරිලා තියෙන්නේ මේ රතු පැත්ත හැරිලා තියෙන්නේ උතුරු පැත්තට. මේ මාලිමාවේ රතු පැත්ත හැරිලා තියෙන්නේ උතුරු පැත්තට. හොඳයි. ඒ එක ක්‍රියාකාරකම මේ තමයි අනික. මේක මොකද්ද? මේක වතුර බේසමක් අරගෙන මෙන්න මේක ඔව් මේක ඍජු කෝන් කෑල්ලක් හරි එහෙම නැත්නම් කිරල ඇබ තියෙන්නේ ඒ කෑල්ලකට හරි සෙට් කරනවා මෙන්න මේ දණ්ඩ චුම්බකය සෙට් කරනවා මේක පැහැදිලිනේ ඔව් මෙන්න මේ දණ්ඩ චුම්බකය සෙට් කරලා මේක වතුරේ මෙහෙම තියෙනවා එතකොට මෙන්න මේ ඍජු කෝන් කෑල්ල හෝ කිරල ඇබ දෙක සම්බන්ධ කරපු එක වතුරේ පාවෙනවා දැන් මේක මොන පැත්තට තිබ්බත් ඊට පස්සේ හැරෙන්නේ මොන පැත්තටද කියලා අපි බලමු. ඔව් එතකොට ඔන්න මේ මාලිමාව සෙට් කරා හැබැයි ළඟින්ම සෙට් කරන්න බෑ. ඒක වෙනස් වෙනවා.
මේකේ තියෙන මේ රතු පාට චුම්බක කෑල්ල වගේ එකක් තමයි මෙන්න මේ මාලිමාවටත් දාලා තියෙන්නේ. එතකොට ඒ දෙක ලං කරපුවාම අරකේ තියෙන ස්වභාවය වෙනස් වෙනවා. එතකොට ඒ නිසා ඒ ස්වභාවය වෙනස් වෙනවා. ඒ නිසා අපි ටිකක් ඈතින් කියලා බලනවා. දැන් උතුරු දිශාව ලකුණු කරලා තිබ්බනම් අපිට මිදුලක හෝ යම් කිසි ස්ථානයක මේක පැහැදිලිව හොයාගන්න පුළුවන්. ඔයාලට ලකුණු කරපු එක මට පෙන්වන්න විදිහක් නැහැ. ඒ කියන්නේ වර්ෂාව. ඒ නිසා මේ දවස්වල වර්ෂාව නේද? ඒ නිසා පොළවේ. ඔයාලා මේක හරියටම ලකුණු කරලා කරන්න ඕන. හොඳයි. ඊළඟට බලමු අපි මාලිමාව. ඔව් දැන් මම පෙන්නුවේ මාලිමාව. මේ මාලිමාව. හරි. මේක පේනවනේ මේකට වඩා ඔයාලට හොඳට පැහැදිලිද මේක? පේනව නේද? ඔව්. අපි බලමු. එතකොට මේ මාලිමාව ඇයි මේ පුංචි මේ රෝද කෑල්ල උවමනා වෙන්නේ අපිට? ඔව්. මේක අපිට උවමනා වෙනවා ගවේෂකයන්ට. කවුද ගවේෂකයෝ කියන්නේ? ගවේෂකයෝ කියන්නේ? දැන් නම් ගවේෂකයන් යන්නම බෑ නේද? ඔව්. ගවේෂකයෝ කියන්නේ ඇවිදින අය. එතකොට එයාලට කැලෑවල යනවා, විවිධ රටවල් වලට යනවා, නුහුරු පළාත් වලට යනවා. එතකොට අපි භාවිතා කරනවා මෙන්න මේ චුම්බකය. එතකොට මේකෙන් අපිට දිශාව හොයාගන්න පුළුවන්. මේ චුම්බකයෙන් උතුරු දිශාව පමණක්ද අපි හොයාගන්නේ? නෑ. මේකෙන් පුළුවන් අපිට දිශා ඔක්කොම හොයාගන්න පුළුවන්. මේක උතුරු දිශාවට එම් කරලා නෑ. මේකේ මේ රතු කට්ටෙන් පෙන්නන්නේ උතුරු දිශාව යන පැත්ත. එතකොට මේ දකුණු දිශාව ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් තියෙනවා නැගෙනහිර සහ බස්නාහිර පැත්ත. එතකොට මේ චුම්බකේ තව භාවිතා කරනවා නැවියෝ. ඒ කියන්නේ මේ මුහුදේ ගමන් කරන අය මෙන්න මේ චුම්බකේ භාවිතා කරනවා. එතකොට යුද බටයෝ කැලෑවල එහෙම යනකොට මෙන්න මේක භාවිතා කරනවා. එතකොට මේකේ උතුරු පැත්ත තියෙන්නේ මේ පැත්තට. උතුර මේ පැත්තට. මේකට ලං කරොත් එහෙම මේකේ තියෙන චුම්බක ශක්තිය නැති වෙනවා. මම ඒවලත් ඔයාලට කියලා දුන්නා. හරි. එතකොට පැහැදිලි ඇති ඔයාලට චුම්බකය කියන්නේ මොනවද? ඔයාලගේ පැන්සල් පෙට්ටිය වල මේ චුම්බකය තිබ්බා. මට මතකයි. එතකොට ඔයාලත් මේක දැකලා ඇති. ඔයාලා බලන්න එතකොට උතුර පාසල් වත්තේ යන්න බෑනේද? එතකොට ඔයාලා ගෙදර වත්තේ ගිහිල්ලා ඇවිද බලන්න උතුර කියන්නේ කොයි පැත්තද කියලා හඳුනා ගන්න. ඒ අනුව ඔයාලගේ වත්තේ උතුර දකුණ දිශා හඳුනා ගන්න කොයි පැත්තෙන්ද පිහිටීම තියෙන්නේ කියලා නිවසේ පිහිටීම. ඒවා ඔයාලා හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ මාලිමාවක් භාවිතා කරොත්. ඊළඟට චුම්බක භාවිතා වෙන අවස්ථා. බලන්නකො මොනවද තියෙන්නේ කියලා චුම්බක භාවිතා වෙන අවස්ථා. ඔව්. ඔයාලා දැකලා ඇති අම්මලාගේ හෑන්ඩ් බෑග් තියෙනවනේ. අම්මලාගේ හෑන්ඩ් බෑග් ගන්නවනේ සෙල්ලම් කරන්න එහෙම නේද? ඔව්. එතකොට ඒකේ වහනකොට ටික් ගාලා සද්දයක් ඇහෙනවා. ඇහිලා ඇති නේද ඔයාලට? ඔව්. ඒ චුම්බක භාවිතයෙන් දෙපැත්තේ හදලා තියෙන බොත්තම් දෙක එකට ඇලෙන ශබ්දය තමයි ඔයාලට පෙන්වුම් කරන්නේ. එතකොට ඔයාලා භාවිතා කරන ලස්සන මේ කැමතිම දේවල් නේද? ඔයාලා කැමතිද මේවට නේද? ඔව්. එතකොට මේ පැන්සල් පෙට්ටිය ඔයාලගේ පැන්සල් පෙට්ටියේ දෙපැත්ත අරින්න පැන්සල් පෙට්ටිය. ඔව්. එතකොට ඒවයි මෙන්න මේ කෑල්ලෙන් මෙන්න මේ කෑල්ල ලෝහ කෑල්ල. මෙතන තියෙන්නේ චුම්බක සවිකල. එතකොට මේ පැත්තත් ඇරෙනවා. යටින් තියෙන පැත්තත් ඇරෙනවා. පැන්සල් පෙට්ටිය වල චුම්බක භාවිතා කරලා තියෙනවා. ඊට අමතරව ගෙදර තියෙන ගෘහ භාණ්ඩයක් තමයි ශීතකරණය. ශීතකරණය අපි මොනවා හරි අරගෙන බාගෙට වහලා දුවනකොට එයා මොකද කරන්නේ? ඔව් වහ ගන්නවා. ඇයි වහගන්නේ කොහොමද? වහගන්නේ චුම්බක ශක්තිය මේ පැත්තේ තියෙන දොර එහා පැත්තේ ගිහිල්ලා ඇලෙනවා. ඒක තමයි එයාලගේ තියෙන චුම්බක ශක්තිය. හරි. ඊළඟට චුම්බක මගින් චලනය වෙන සමනලය. එතකොට මේ සමනලය හදන්න ඔව් මේ වගේ ස්ටෑන්ඩ් එකක් ඕන. මේ වගේ එකක් හදාගෙන මෙතන
සවි කරන්නේ මොකක්ද? ඔව් මෙතන සවි කරනවා කාන්දම් කෑල්ලක් චුම්බක කෑල්ලක් සවි කරනවා. මෙන්න මේ සමනලයක් කඩදාසි සමනලයක්. එතකොට මෙතන සවි කරන ඇල් පෙලෙත්තක් හෝ ඇමුණුම් කටුවක් හෝ මොකක් හරි එකක් සවි කරනවා. ඒකලා මෙතන නූල සම්බන්ධ කරලා තමයි මෙන්න මෙතෙන්ට යනකොට ඔව් මේ ආකාරයට ඔව් පේනවද ඔයාලට මේක මෙහෙම තියෙන එක මොකද වෙන්නේ මේකට සම්බන්ධ වෙනවා ඒ කියන්නේ සම්බන්ධ වෙන්නේ කොහොමද ඔව් මේක අතාරින්න නම් බෑ ඈතින් සම්බන්ධ කරනවා සම්බන්ධ වෙන්නේ මෙන්න මේ චුම්බක කෑල්ලෙන් තමයි මේක සම්බන්ධ වෙන්නේ කාන්දම් සමනලය හොඳයි එතකොට මේකත් ඔයාලට හදාගන්න පුළුවන් වැඩිහිටියන්ගෙන් උපදෙස් අරගෙන අම්මලා තාත්තලා ගෙදර නේද දැන් ඉන්නේ. ඔව්. එතකොට මේ වගේ එකක් රිජු ෆෝම් වලින් හරි එහෙම නැත්නම් පොඩි ලෑලි කෑල්ලකින් හදාගන්න පුළුවන් කෝටු දෙකක් අරගෙන හදාගන්න පුළුවන්. එතකොට ඒ කාන්දම් සමනලය හදන හැටි තමයි ඔව්. ඊළඟට අපි හදාගන්නේ විද්‍යුත් චුම්බකයක්. මේක මොකටද උපකාරී වෙන්නේ? මේ විද්‍යුත් චුම්බකයේ උපකාරී වෙන්නේ මොකටද? හරි. මේ විද්‍යුත් චුම්බකය මේක තියෙන වෙනස් ආකාරයකට අපි දැන් මම 3දී 4දී හැදුවා පොඩි ඇණයක් අරගෙන ඒක වටේට මොන කම්බිද ඔතන්නේ? ඔව් කොයිල් කම්බි ඔතලා මේ තියෙන කොයිල් කම්බි මේ කොයිල් කම්බි මෙන්න මේ මොකද සම්බන්ධ වෙන්නේ මේ වියලි කෝෂයට තමයි සම්බන්ධ කරන්නේ මෙන්න මෙතන තියෙන ඇණයක් ඒ ඇණේ මෙන්න මේවා ඔතනවා සම්බන්ධ කරනවා මෙතනින් බරක් ඔසවනවා මේකට සම්බන්ධ වුණ ගමන් මෙන්න මේ හැබැයි මොනවා වෙන්න ඕනද ලෝහ වෙන්න ඕන නැත්නම් මේකට චුම්බකයට ඇද ගැනීමේ ශක්තිය නැති වෙනවා ඔව් ඒ නිසා මේක මෙතන එතකොට මෙතන තියෙන වියලි කෝෂ ගණන වැඩි කරොත් මේකේ චුම්බක ශක්තිය වැඩි වෙනවා ඊළඟට මෙතන තියෙන කොයිල් කම්බිය ඔතන තියෙන වාර ගන්න වැඩි වුණාම මෙන්න මේක මෙතනින් ඇද ගන්නා ශක්තිය වැඩි වෙනවා එතකොට ඔයාලට උඩම තිබුණා චුම්බක ශක්තියෙන් ඒක චුම්බක ශක්තියට ගන්නත් පුළුවන් මෙන්න මේක. ඔව් මේක පේනව නේද? යකඩ බඩු එකතු කරන තැනක් නේද? ඔව් අපේ අබලි ද්‍රව්‍ය. මේ එකතු කරන තැන මෙන්න මේකට මේ තියෙන චුම්බකයක් ලොකු. එතකොට මේවා බලයිනේ. එතකොට මේවා එක එක උස්සයි යනවට වඩා මිනිස්සු මේ ගොඩාක් යනවා. එතකොට වැඩ පහසු කරන මගක් තමයි මේක පෙන්වන්නේ. මොකද්ද මේක? ඔව් මේකේ වැඩේ පහසු වෙනවා. ඒ කියන්නේ යකඩ වාහනයකට පටවනවා නම් එහෙම නැත්නම් කාර්බන් ශාලාවේ මේ මොකක් හරි නිෂ්පාදනයකට මේවා ගෙනියනවා නම් ඉක්මනටම ගෙනියන්න පුළුවන් විශාල ප්‍රමාණයක් මෙන්න මේ චුම්බක ශක්තිය භාවිතා කරලා. එතකොට ඔයාලගේ ගෙවල් වල විශේෂයෙන් පුතාලගේ ගෙවල් වල තියෙන දොඹකර නේද ප්ලාස්ටික්. එතකොට මේ ක්‍රමය ඔයාලට අත්හදා බලන්න පුළුවන් දොඹකරයක් මාර්ගී. ඔටෝ යන දොඹකර තියෙනවා. එතකොට ඒවා එක්කින් මෙන්න මේ විද්‍යුත් චුම්බකය කියන එක ඔයාලට පහසුවෙන් හදාගෙන භාවිතා කරන්න පුළුවන්. හරි. එතකොට අපි විද්‍යුත් චුම්බකයක් හදන්නේ කොහොමද කියලා බලමු. බලන්නකෝ කම්බි ඇණයක් අරගෙන අපි මේ ලොකු ඇණයක් ගන්න ඕන පරාලන කියන්නේ අන්න ඒ වගේ එහෙම නැත්නම් බෝල්ට් ඇණයක් ගන්න ඕන ඒකලා
ඒක වටේට මෙහෙම උතන්ට ඕන හොඳටම. ඔව්. එතන මේක මේ දෙකලවර තියෙනවනේ. ඒ දෙකලවර හොඳට සූරලා තමයි මේ බැටරියට අපි සම්බන්ධ කරන්න ඕනේ. හොඳට සූරන්න ඕනේ මේ අග දෙපැත්ත. ඔව්. බලමු මොකද වෙන්නේ කියලා. ඒක චුම්බක ශක්තිය තියෙන්නේ වියලි කෝෂයට සම්බන්ධ වෙනකල් විතරයි. ඊට පස්සේ චුම්බක ශක්තිය නැති වෙනවා මේකේ. වියලි කෝෂය සම්බන්ධ වුණොත් විතරයි අපිට චුම්බක ශක්තිය ලබා ගන්න පුළුවන්. නිකම්ම කොයිල් කම්බිය උතලා අපි මේ චුම්බක ශක්තිය ලබා ගන්න හිතුව පුළුවන්ද? බෑ. වියලි කෝෂය අයින් කරලා දැක්කද ඒකේ තිබුණා මේ ඒකේ ඒ උඩා එන ගැලවෙන්නේ නැති තත්ත්වයක් තිබුණා. ඒ කියන්නේ චුම්බක ශක්තියකට ආරෝපණය වෙලා තමයි එන ගැලවෙන්නේ නැතුව තිබ්බේ. ඊළඟට ඔව් පේනවා. මොකද්ද? ජල රෝධය. ජල රෝධය. ඔව් මේකෙන් භාවිතා කරන්නේ. දැන් මේක අපි තුනේදීම නිකම්ම කරකවුවා. හරි? දැන් මෙන්න බලන්නකො මේක වෙලා තියෙන දේ මේකට බරකුත් දීලා. ඔව්. එතකොට මෙන්න මේ සරල ජල රෝධය අපිට පුළුවන් විශාල යන්ත්‍ර සූත්‍ර බවට පත් කරගන්න. එතකොට ඒකෙන් මොකද වෙන්නේ? මේක කැරකෙන ශක්තිය මෙතන තියෙන බර උඩට එසවෙන එකක් තියෙනවා. එතකොට මේක මම ඔයාලට වීඩියෝ පෙන්වන්නේ හිම නැහැ. ඔයාලට මේක කරන්න මම පැවරුමක් විදියට තමයි ඔයාලට දෙන්නේ. දැන් ගෙදර ඉන්නේ අම්මයි අප්පච්චි තව ගෙදර ඉන්න අය ඔක්කොමලා ඉන්නේ ගෙදර අයියලා අක්කලා ඔක්කොමලා ඉන්නේ ගෙදර. එතකොට එයාලගේ උදව් අරගෙන මොකද කරන්න ඕනේ? එයාලගේ උදව් අරගෙන මෙන්න මේ ජල රෝධය හදන්න ඕන. ඒක තමයි ඔයාලට මේ පාඩමෙන් අද දෙන පැවරුම. හරි. එතකොට ඔව්. එතකොට දැන් මේ විවිධ කාර්යයන් පහසු කර ගන්නකොට අපි පැරණි ජනයා මොනවද? ඔව් වැඩ පහසු කරගන්න ජන කවි කිව්වා. වැඩ පහසු කරගන්න මොකද කරේ? ජන කවි කිව්වා. එතකොට කෘෂිකාර්මික කටයුතු කරනකොට මොකද කරේ? එයාලගේ පාළුව කාන්සිය මඟ අරින්න. ඒ කියන්නේ වැඩේ පහසු වෙන්න. ඒ කියන්නේ වැඩේ යනවා දැනෙන්නේ නැහැ එතකොට. එයාලා කවි කිව්වා. එයාලට හිතෙන දේවල් අදහස් එකතු කරලා එයාලා කවි කිව්වා. එතකොට ඒ වැඩේ පහසු වුණා. පැල් රකින්න අය පැල් කවි කිව්වා. එතකොට ගොයම් නිලන අය ගොයම් කවි කිව්වා. එතකොට ඔව් පතල් හාරන අය පතල් කවි කිව්වා. තව විවිධ ඒවා කරා. බඹර කපන අය කැලෑවේ ගිහලා බඹර කපනකොට එයාලගේ පාළුව මහන්සිය බය නැති කරගන්න එයාලා බඹර කවි කිව්වා. කුරක්කම් කපනකොට කුරක්කම් කප මෙහෙම කපනවනේ කුරක්කම්. එතකොට කප එයාලගේ වෙහෙස දුරු කරගන්න කුරක්කම් කවි කිව්වා. ඉතින් දරුවනේ ඔයාලා දැන් එකේ ඉඳලා 4 පන්ති දක්වාම මේ ජන කවි කියන ඒවා හොඳට හුරු පුරුදු. එතකොට මේවා අඳුනාගෙනත් ඇති. හරි. මම එතකොට ඔයාලට පතල් කවියක් කියලා පාඩම අවසන් කරන්න. ඉන්නෙත් දුම්වරයි මහා කළු ගලක් යට කන්නෙත් කරවලයි රට හාලේ බතට බොන්නෙත් මොරදියයි පුරුවේ කළ පවට යන්නේ කවදාද මව්පියෝ දකින්නට. හොඳයි. ඔයාලත් මේ විවිධ කාර්යයන් කරනකොට වැඩ පහසු කරගන්න පැරණි ජනයා භාවිතා කළ ජන කවියක් පාඩම් කරලා
තියාගන්න ඕන. මම ඊළඟ දවසේ ඔයාලගෙන් ඒක අහනවා. හොඳයි. ඔබලට සුබ දවසක්.